අපි මේ සූදානම් වෙන්නේ හත් ශ්‍රේණිය තරුත්තාක්ෂණීය විෂය නිර්දේශයේ පළවෙනි එකකය. يعني මධ්‍යම සැකසුම් එකකය ගැන අධ්‍යයනය කරන්න. ඒතර ඔයගොල්ලන්ගේ 6 ශ්‍රේණියේදී අපි පරිගණක එක තියෙන ප්‍රධාන සංරචක විදිහට ආදානිකක, ඒ කියන්නේ input devices, ප්‍රධානිකක, එහෙම නැත්නම් output devices සහ ආචින උපාංග එහෙම නැත්නම් isolated devices ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් අපි අනිත් කොටස තමයි මේ පරිගණකයේ තියෙන මධ්‍යම සැකසුම එක නැත්නම් මේ central processing unit කියන්නේ මොකක්ද කියලා. එතකොට අපි බලමු මොකක්ද මේ CPU කියලා කියන්නේ. CPU එකෙන් කරන කාර්ය මොනවද කියන එක. හරි. එතකොට මේ CPU එක නැත්නම් මේ central processing unit කියලා කියන්නේ පරිගණකයේ මේ මොළය වගේ කොටසක්. එතකොට අපි දන්නවා මේ පරිගණකය සකස් වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන කොටස් තුනකින්. එකක් තමයි ආදානය, එතකොට වෙන input devices, දෙවෙනි කොටස සැකසුම් නැත්නම් අපි process device එක, තුන්වෙනි එක අපි ප්‍රධාන නැත්නම් output devices. එතකොට පරිගණකයේ ප්‍රධාන කාර්යය වෙන්නේ අපි මේ එළියෙන් ලබා දෙන දත්ත අර පරිගණක සැකසුම් එකකින් නැත්නම් ප්‍රොසෙසර් එක කරා ගිහිල්ලා අපිට අවශ්‍ය කරන තොරතුරු ලබා දෙන එක. ඒතර අපි පරිගණකයට මේ අවශ්‍ය දත්ත සැකසීම සඳහා ලබා දෙන්න උපාංග තමයි අපි ආදානය නැත්නම් input devices කියලා කියන්නේ. ඒතර ඒ දත්ත මධ්‍යම සැකසුම් එකකින් නැත්නම් මේ ප්‍රොසෙසර් එක හරහා ගිහිල්ලා මේ දත්ත තොරතුරු බවට පත් කරනවා. ඒතර පරිගණක කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණයක්. මේකේ ප්‍රධාන කාර්යය වෙන්නේ අපි අතුල් කරන දත්ත සකස් කරලා අපිට අවශ්‍ය කරන තොරතුරු බවට පත් කරන එක. ඒතර අපි අන්නේ තොරතුරු සකස් කිරීම කියන කාර්යය පැවරලා තියෙන්නේ කාටද මෙන්න මේ CPU එක එහෙම නැත්නම් මධ්‍යම සැකසුම් එකකට. ඊට පොඩ බලමු මේ මොකක්ද මේ තොරතුරු තාක්ෂණය එහෙම නැත්නම් මේ ICT කියලා කියන්නේ. එතකොට දුවේ පුතේ අපි දන්නවා මේ පරිගණකයේ ප්‍රධාන කාර්යය මේ තොරතුරු සම්පාදනය කරන එක. නැත්නම් අපිට මේ තොරතුරු ලබා දෙන්නේ. ඒතර තොරතුරු ලබා දෙන්නේ ආපාදක කරගන්න අපි පරිගණකයට අතුල් කරන දත්ත. එතකොට මේ තොරතුරු සංවේදන තාක්ෂණයේ විශේෂ කතා කරන්නේ අපි අර ලබා දෙන තොරතුරු කොහොමද සංවේදන තාක්ෂණය අපි කියනවා ටෙලිකොමියුනිකේෂන් තාක්ෂණය අරා එක තැනක ඉඳලා තව තැනකට සංවේදනය කරන්න කියලා. එතකොට මේ තොරතුරු තාක්ෂණය නැත්නම් මේ ICT කියන විෂයයට කතා කරන්නේ අපි පරිගණකයෙන් ලබා ගන්නා තොරතුරු කොහොමද තව තැනකට නැත්නම් එක එක්කෙනා අතර සංවේදනය කරගන්නේ කියලා කතා කරන විෂයක් තමයි මේ ICT එහෙම නැත්නම් Information and Communication Technology නැත්නම් තොරතුරු සංවේදන තාක්ෂණය කියලා කියන්නේ. හරි. අපි යමු අපි ඊළඟ කතාවට. මෙන්න මේ අපේ පාඩමේ ආරම්භය නැත්නම් පාඩමේ අපි උද්ද තේරෙන්නේ මෙන්න මේ මධ්‍යම සැකසුම් එක නැත්නම් මේ CPU කියන්නේ මොකක්ද කියන එක. CPU කියන්නේ පරිගණකයේ මේ මොළය හා සමාන එක. දැන් අපි දන්නවා අපේ ඉන්ද්‍රියයන්ගෙන් මොනවත් ගොඩාක් වැදගත් ඉන්ද්‍රිය තමයි මෙන්න මේ මොළය. එහෙම නැත්නම් අපේ මේ බ්‍රේන් එක කියන්නේ. ඒතර මෙයා තමයි අපේ සීල ක්‍රියාවලියන් පාලනය කරන අපි අපේ මොකක් හරි කිව්වොත් එහෙම හදන්න කියලා අපි කිව්වොත් ගානක් හදන්න කියලා අන්න ඒක ඒකෙත් අපි සැකසීම් කරන්නේ මේ මොළයේ. ඔබ තමයි පරිගණකයේ අපි දෙන දත්ත සකස් කරලා අපිට අවශ්‍ය කරන තොරතුරු ලබා දෙන්නේ මෙන්න මේ CPU එකේ නැත්නම් මධ්‍යම සැකසුම් එකක. ඒතර මධ්‍යම සැකසුම් එක කියන්නේ මේක පරිපතයක්. මේක ඩීටේල් සර්කිට් එකක්. මේකෙන් ප්‍රධාන කාර්යයන් කීපයක් කරනවා. එකක් තමයි දත්ත සකස් කිරීම සහ මේ අපේ පරිගණක පද්ධතියේ තියෙන අනිකුත් උපාංග විශේෂයෙන්ම ආදාන, ප්‍රතිදාන සහ අපේ මේ ආශීන උපාංග අතර එකිනෙකා අතර සම්බන්ධයක් සහ ඒවා පාලනය කිරීමක් මෙන්න මේ මධ්‍යම සැකසුම් එකකින් කරනවා. ඒ වගේම මධ්‍යම සැකසුම් එකේ
ඊළඟ කාලේ තමයි සියලු ගණනය කිරීම සහ තර්කානුකූල ක්‍රියාව. අපි කියනවා මේ arithmetic and logic කියන. එතකොට පරිගණකයේ තියෙන ප්‍රධාන කාර්යයක් දත්ත පාලනය කියන්නේ පරිගණකයේ පාලනය නැත්නම් කන්ට්‍රෝල් කිරීම සහ අපි දෙන දත්ත දෙන ගණනය කිරීම සහ තර්කානුකූල ක්‍රියාවන් කරන්නේ මේ මධ්‍යම සැකසුම් එකකේ. ඒතර ගන්නට මේ තිරේ පේන විදිහට මධ්‍යම සැකසුම් එකේ ප්‍රධාන කාර්යයන් අපි හතරක් සඳහන් කරලා තියෙනවා. ඒක තමයි පරිගණක පද්ධතියේ මූලික අංගය වෙන්නේ මෙන්න මේ මධ්‍යම සැකසුම් එකකේ. ඒක තමයි ලබා දෙන ලබන උපදේශ අනුව ක්‍රියාත්මක වෙමින් දත්ත සැකසීම සිදු කරන අංකට පරිපථයක් මෙතන ඩිජිටල් සර්කිට් එකක් තමයි මෙන්න මේ මධ්‍යම සැකසුම් එක කියලා කියන්නේ. පරිගණකයේ මොළය නැත්නම් පරිගණකයේ සීලම සැකසීම් ක්‍රියාවල් කරන සැකසීම් කරන ඒකකය මේ මධ්‍යම සැකසුම් එකකය. අවසාන වශයෙන් මධ්‍යම සැකසුම් එකකය බාහිර නිරීක්ෂණය කරන්න බෑ. ඒක අපි සාමාන්‍ය මේ CPU එක පේන්නේ නැහැ. අපිට මේක තියෙන්නේ අපේ තියෙන පරිගණක අපි කියන සිස්ටම් එකට නැත්නම් පද්ධති ඒකකය තුල තියෙන මේ මව්පූර්ව නැත්නම් මේ මදර් බෝඩ් එක තමයි මෙන්න මේ CPU එක නැත්නම් මේ සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් එක සයි වෙලා තියෙන්නේ. ඒතර මව්පූර්වට සයි වෙලා තමයි අපේ මේ CPU එක අපිට දක්නට ලැබෙන්නේ. මේ තියෙන රූපේ වල පේනවා. ඒකේ තියෙනවා පද්ධති එක කියන දක්වන සිස්ටම් යුනිට් එක. මේ සිස්ටම් යුනිට් එක ඇතුලේ තියෙනවා මව්පූර්ව. ওই මව්පූර්වේ තමයි මෙන්න මේ ප්‍රොසෙසර් එක සයි වෙලා තියෙන්නේ. ඒක ප්‍රොසෙසරේ සාමාන්‍යයෙන් අඟල් කමාරක් අඟල් දෙකක් විතර ප්‍රමාණයෙන් යුතු රුජු සම්ප්‍රේෂණකාරය දෙති අපේ සර්කිට් එකක් නැත්නම් ඩීටේල් පරිපථයක්. right. අපි චුටි වීඩියෝ එකක් තියනවා දාලා අපිට මේ වීඩියෝ බලමු මොකද්ද මේ CPU එක කරන්නේ CPU මොන වගේ එකක්ද කියලා. අපි ඊට පස්සේ කතා කරමු මෙන්න මේ CPU එකකින් කරන කාර්ය සහ ඒකේ අභ්‍යන්තරේ මොන වගේද කියලා. Hi, I am Edward from Just a Minute Tech. Today we are going to learn about CPU. So what is a CPU? Well, a central processing unit, CPU, is an important part of almost every computer. The CPU sends signals to control the other parts of the computer, almost like our brain controls a body. The CPU is an electronic machine that works on a list of things to do, called instructions. It reads the list of instructions and does execute each one in order. A list of instructions that a CPU can run is a computer program. The speed that a CPU works at is measured in hertz. Modern processors often run so fast that gigahertz is used instead. 1 gigahertz is 1 billion hertz. The CPU market for desktop home computers is controlled by two companies, Intel and Advanced Micro Devices, usually shortened to AMD. හරි. අපි දැක්කේ ප්‍රොසෙසරේ නැත්නම් මේ මධ්‍යම සැකසුම් එක ගැන චූටි වීඩියෝ. හරි. අපිට ඔක අවසානයේදී කියනවා මධ්‍යම සැකසුම් තමයි CPU එකට වේගයක් තියෙනවා. ඔව් වේගයක් තියෙනවා. මේ වේගෙම ඉන්න පාවිච්චි කරනවා මේ ගිගාහර්ට්ස් කියලා ඒකකයක්. හරි. අපි පාඩමේ අවසානයේ කොටසදී පොඩක් සවිස්තරාත්මකව බලමු මේ වේගෙම ඉන්නේ කොහොමද මොකද මේ ඒකකය කියලා. ඒ වගේම CPU තමයි මේ ප්‍රධාන වශයෙන්ම ලෝකේ සමාගම් දෙකක් AMD සහ Intel සමාගම් දෙක මේ වෙනකොට මෙන්න මේ අවශ්‍ය CPU තමයි මධ්‍යම සැකසුම් එකක නිෂ්පාදනය කරන්නන් අතරේ ඉදිරියේම ඉන්නවා. හරි. අපි දැන් යමු පොඩ්ඩක් මේ CPU එකේ අභ්‍යන්තරය මොන වගේද? මේක හැදලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. CPU එක ප්‍රධාන කොටස් තුනකින් සමන්විතයි. එකක් තමයි CPU එහෙම නැත්නම් control unit අපේ සිංහලෙන් කියන පාලන ඒකකය. දෙවෙනි කොටස ALU
එහෙම නැත්නම් arithmetic and logic unit සිංහලට කියනවා ගණිතමය සහ තර්කානුකූල එකකේ කියලා. අවසාන වශයෙන් register එහෙම නැත්නම් register එක කියලා අපි තුන්වෙනි කොටස හඳුන්වනවා. අපි අද බලමු මොනවද මේ එක් කොටසෙන් කරන කාර්ය සහ මේකට පැවරලා තියෙන වගකීම මොකක්ද කියලා. right. මේ වගේ වෙන්නේ පොඩි චිත්‍රයක්. මේක තියෙනවා අපි අර සඳහන් කරපු ප්‍රශ්න මොකද්ද? පාලනිකකේ ALU එක නැත්නම් ගණිතමය සහ තර්කානුකූල කොටස සහ අපේ රෙජිස්ටර් එකේ එක. හරි. මේක මොනවද කාර්යය? පාලනය කියමු නැත්නම් කන්ට්‍රෝල් එකේ CU. මෙයා තමයි පරිගණකයේ පද්ධතියේ තියෙන සීලම කොටස් අතර සම්බන්ධීකරණය පවත්වාගෙන යන්නේ. මෙයා තමයි සීලම කොටස් හරියට වැඩ කරනවද එක එකනා අතර තියෙන සම්බන්ධය අපි ඉන්න ඉස්නාල් පද්ධතිය වගේ මෙයා තමයි හැම ඩිවයිස් එකකම අපි ඉන්පුට් ඩිවයිසස් වලට අවුට්පුට් ඩිවයිසස් වලට ඒ වගේම අපි ස්ටේට් ඩිවයිසස් වලට කියන ආදාන ප්‍රතිදාන සහ ආචාර්ය පාංග වලට අවශ්‍ය පාලන සංඥා නැත්නම් සිග්නල් ලෙවල් මේවා හරියට ක්‍රියාත්මක වෙනවද? මේ තත්ත්වය තමයි අතර අන්තර් සම්බන්ධතාවය පවත්වා ගැනීම කරන්නේ මේ CU එහෙම නැත්නම් කන්ට්‍රෝල් යුනිට් එක. දෙවෙනි එක ALU එහෙම නැත්නම් arithmetic and logic unit. දැන් ගණිතමය සහ තර්කානුකූල එකක. මේක ප්‍රධාන කාර්යය තමයි සියලුම ගණනය කිරීම සහ තර්කානුකූල ක්‍රියා කරන්නේ මෙන්න මෙයා. උදාහරණ වශයෙන් අපි පරිගණකයට අසුන් කරනවා ඉලක්කම් කීපයක්. ඉලක්කම් දෙකක් අතුල් කරා කියලා 5 සහ 10 කියලා. මෙන්න මේ අතුල් කරන ඉලක්කම් දෙක එකතු කරන්න ඕන කියලා. අන්නේ එකතු කිරීම නැත්නම් මේ ඇඩිෂන් එක මේ ඉලක්කම් දෙක එකතු කරන ක්‍රියාවලිය කරන්නේ කවුද? මෙන්න මේ ALU නැත්නම් අපේ මේ ගණිතමය සහ තර්කානුකූල ක්‍රියා ඒකකෙම. තර්කානුකූල ක්‍රියා කියනවා. ඔව්. අපිට කිව්වොත් එහෙම සංඛ්‍යා කිහිපයක් දීලා මේ සංඛ්‍යා වලින් ලොකුම ඉලක්කම දෙන්න කියලා. මම කියනවා 50, 100, 80 කියලා ඉලක්කම් තුනක් දෙනවා. දීලා කියනවා මේකෙන් ලොකුම ඉලක්කම දෙන්න කියලා. ඒතර අපි ලොකුම ඉලක්කම කොහොමද හොයන්නේ? අර අපි දීපු ඉලක්කම් තුන එක එක්කෙනා අතර සංසන්දනය කරලා අපි කියනවා ලොකු ඉලක්කම 100 කියලා. ඒතර ඕක අන්න ඔය වගේම තර්කාම් ක්‍රියාවල් නැත්නම් මේ තාර්කික දේවල් මෙන්න මේ ALU නැත්නම් ගණිත වේදා තර්කානුකූල එකකින් කරනවා. තුන්වෙනි බොහොම වැදගත් එකක් මේ රෙජිස්ටර් කියන එක. මේක මේ තාවකාලික මතකයක්. මෙයා කරන්නේ පරිගණකයේ මගින් මේ දත්ත සකස් කරනකම් නැත්නම් මේ ප්‍රොසෙසර් එකකින් අවශ්‍ය දත්ත සකස් කරනකම් తాවකාලිකව අර අදාළ දත්ත ටික ඩේටා ටික මෙන්න මේ රෙජිස්ටර් එක තුල කබඩා කර තියාගෙන ඉවරලා ඒ අවශ්‍ය සැකසීමට අර දත්තේ ලබා දෙන්නේ මෙන්න මේ රෙජිස්ටර් එක තුල කබඩා කරගෙන తాවකාලිකව කබඩා කරගෙන තියෙන දත්තේ බාධා කරලා. right හතරේ. අපි දෙමු අපි ඉලක්කම් දෙකක් එකතු කරන එකතු කරන්නේ 10 සහ 20 කියලා. මේ 10 සහ 20 කියන ඉලක්කම් දෙක මුලින්ම තැන්පත් වෙන්නේ මේ රෙජිස්ටර් එකේ. මේ රෙජිස්ටර් එකේ මේ data එක තමයි එයා ප්‍රොසෙසර් එකට අපි මේ CPU එකේ ALU එකට යවලා ඒක එකතු කරන data නැවත මේ මතක රෙජිස්ටර් එක තමයි රෙජිස්ටර් එක තුල ගබඩා කරගෙන අපිට අවශ්‍ය කරන අවසාන ප්‍රතිඵලය නැත්නම් output එක දෙන්නේ. ඒක මේ වගේ දෙයක් වෙන්නේ. අපි ගත්ත රෙජිස්ටර් එක මෙතන රෙජිස්ටර් එක අපි මෙතනින් ඉන්න දෙන දත්තය ඉලක්කම් දෙක 5 සහ 10 කියලා. මෙන්න මේ 5 සහ 10 මෙන්න මේ රෙජිස්ටර් එක තුල තමයි තියන්නේ. මෙතන රෙජිස්ටර් එක ආවේ. තියාගෙන මේක ගණනය කිරීමක් එකතු කරන්නේ. right. එකතු කිරීම කරන්නේ නැද්ද? මෙන්න මේ ALU නැත්නම් මේ arithmetic and logic unit කියන කරලා ලැබෙන උත්තරේ නැවතත් මෙතෙන්ට ගිහිල්ලා ඔන්න ඔය උත්තරේ තමයි අපිට මොකද්ද අවුට්පුට් එකක් එහෙම නැත්නම් තොරතුරක් විතර ලබා දෙන්නේ. මෙතන මේ තාවකාලික ඒ ක්‍රියාවලින් පස්සේ මේ දත්තේ මෙතනින් ඉවත් වෙලා යනවා. right මෙතන ඒක තේරෙන්නේ නැති. හරි. අපි දැන් යට විස්තර කරලා දෙන්නේ මොනවද?
ගණිතමය සහ තර්කානුකූල එකකයේ ක්‍රියාවලිය. එක තමයි මම කිව්වා ගණිතමය ක්‍රියාවලිය එකතු කරනවා, අඩු කරනවා, බෙදනවා, වැඩි කරනවා ඔය වගේ දේවල්. සහ තාර්කික ඒ කියන්නේ දත්ත හතර සංඛ්‍යාත්මකව සංසන්දනය කිරීම. right? උසම එක්කෙන, මහතම එක්කෙන, දිග වැඩිම එක අන්න ඒ වගේ දත්ත හතර සංසන්දනාත්මක දේවල්. දැන් දත්ත හතර එකේ සංසන්දනය කරන දේවල් කරන්නේ මෙන්න මේ logical unit එක භාවිත කරලා. right. පාලන එකකේ නැත්නම් control unit එක. පරිගණකයට සම්බන්ධ කරලා තියෙන දෘඩාංග අතර සංනිවේදනය නැත්නම් මේවිම හා පාලනය කිරීම යන කාර්යය. දෙවෙනි කාර්යය තමයි ආදාන සපරිදානට දත්ත පාලන සැකසු ස්ථානයේ වලට අවශ්‍ය වේලාවට යැවීම සංඥා නිවැරදිව ලබා දීම ලැබෙන්නේ සුපරිශාකාරී වීම. right? එන්නේ අරමුණකගේ පාලනයකින් තමයි අපේ තියෙන සියලුම ආදාන ප්‍රතිදාන උපාංග අතර අවශ්‍ය පාලනය ඒව සඳහා අවශ්‍ය සංඥා නිකුත් කිරීම ඉන්නේ සීවත control unit එකේ ප්‍රධාන කාර්යය. මතක රෙජිස්ටර් අපි තුන්වෙනි එක අපි කතා කරමුද මේක මධ්‍යම සැකසුම් එකේ භාවිත කරගෙන සිටින දත්ත සහ උපදේශ తాවකාලිකව ගබඩා කර ගැනීම මෙන්න මේ මතක රෙජිස්ටර් එක් කාර්යය. ඒ වගේම අනිකුත් පරිගණක දත්ත ගබඩා කරන උපකරණ සැසඳීමේදී මේකේ ධාරිතාව කුඩා අගයක් ගන්නවා. සාමාන්‍යයෙන් රෙජිස්ටර් එකේ ධාරිතාව කුඩා අගයක් ගන්නවා. හැබැයි මේ මතක රෙජිස්ටර් වඩා වේගවත් බවින් යුතුයි. ඉතින් මෙන්න මේකේ මේ වේගය නිසා තමයි අපි දෙන දත් ඉක්මනින් සකස් කරලා එළියට දෙන්න පුළුවන්. ඉතින් මේකට විශේෂයෙන්ම අපේ CPU එකට ප්‍රොසෙසර් තියෙන වේගයත් රඳා පවතිනවා. ඉතින් අපිට මෙතන මොනවා දෙන්නේ ඒ දෙන දේවල් ටික අපිට සකස් කරලා ඒක දෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් අපි CPU එක කියන එක උදාහරණයක් තමයි ඔයගොල්ලන්ට දෙන මේ මෙයා මේ විතර පොඩි අභ්‍යාස කීපයක් තියෙනවා. එකක් තමයි මොකක්ද මධ්‍යම සැකසුම් එකකයේ සහ රෙජිස්ටරේ කාර්යභාරය කියන සැකසුම් එකේ තියෙන රෙජිස්ටරේ කාර්ය කුමක්ද? දෙවෙනි ප්‍රශ්නේ තමයි මධ්‍යම සැකසුම් එකකේ ප්‍රධාන කාර්යයක් දැන් අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත ප්‍රධාන කාර්ය හතරක් අපේ CPU එකකින් කරන සහ right මේ අපි පොඩි හවුතොත් තියෙන මේ කාර්ක එහෙම නැත්නම් මේ ඔපරෑන්ඩ් කියන්නේ මොනවද කියලා. කාර්ක නැත්නම් ඔපරෑන්ඩ් කියන්නේ අපි ගණිතයේදී භාවිත කරන නොයෙකුත් දේවල් තියෙනවා. එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම, විශාලද කියලා බලනවා. අපි ඔන්නවට කියනවා කාර්ක නැත්නම් ඔපරෑන්ඩ් කියලා. දැන් උදාහරණ වශයෙන් ඉලක්කම් දෙකක් ගන්නවා. 5 සහ 10. මෙන්න මේ ඉලක්කම් දෙක right සමානයි 15 කියලා. right 15. එතන මෙන්න මේ එකතු කිරීම සම්පූර්ණයෙන් සමානයි. මෙන්න මේවට අපි කියනවා කාර්ක නැත්නම් ඔපරෑන්ඩ් කියලා. මේවා එතකොට අපේ ඒලුවේ නැත්නම් මේ අපේ ගණිතමය සහ තර්කානුකූල එකකින් කරන්නේ මෙන්න මේ ඔපරෑන්ඩ් වලට අදාළව ඒ අදාළ ගණනය කිරීම එයා කරනවා. ඒකට මෙන්න මේ උත්තර තුන අපි වෙන වෙනම ලියන්න ඕන මේ ප්‍රශ්න තුනත් එක්ක. හරි. අපේ ඊළඟ කොටස. දැන් අපි ඉගෙන ගත්තා මොකද්ද? පරිගණකයේ ප්‍රධාන සැකසුම් එකකේ තමයි CPU නැත්නම් මේ මධ්‍යම සැකසුම් එකක කියලා කියන්නේ. මෙන්න මේ මධ්‍යම සැකසුම් එකකේ සකස් වෙලා තියෙන ප්‍රධාන කොටස් තුනකින් සහ ඒ කොටස් තුනේ එක් එක් කාර්ය අපි වෙන වෙනම අධ්‍යයනය කරා. අපි දැන් බලමු මේ මධ්‍යම සැකසුම් එකකේ පරිණාමණය කොහොමද වෙන්නේ කියලා. ඒ කියන්නේ අද අපි දකින මේ නූතන පරිගණකයට එකපාරට ආවේ නෑ. මේක ගොඩාක් අවදි පව කළා ලෝකුත් විදිහේ තාක්ෂණික වෙනස්කම් එක තමයි අපි මේ අද භාවිත කරන නූතන පරිගණකයට දක්වා විකාශය වෙලා තියෙන්නේ. ඉතින් අපිට අධ්‍යයනය කරන්න කොහොමද තාක්ෂණයට එක්ක තාක්ෂණික වෙනස්කම් එක්ක කොහොමද පරිගණකයේ මෙන්න මේ CPU එක තමයි Central Processing Unit එක වෙනස් වුනේ කියලා. පරිගණක පරිණාමයේදී මෙතන මේ මධ්‍යම සැකසුම් එකක නිපදවීම සඳහා භාවිත කරන මේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණයන් තමයි මේ අපි මේ පරම්පරා හතරකට බෙදාගෙන කරන්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ වෙච්ච වෙනස සමග අන්නේ වෙනස ඒ විදිහින් බලපුවා අපේ
මෙන්න මේ පරිගණකයේ මේ වෙනස් වීම. පරිගණකයේ මෙච්චර අද තියෙන ප්‍රමාණය වගේ කුඩා අතේ අරන් යන්න පුළුවන් ප්‍රමාණයට ලොකු ප්‍රමාණය වෙනස් වුණේ ඔන්න ඔය තාක්ෂණයේ වෙනස්කමත් එක්ක. උදාහරණ වශයෙන් අපි ගත්තොත් මෙන්න මේ තාක්ෂණයේ වෙනස්කම අනුව පරිගණක පරම්පරාවට හතරකට බෙදා වෙන් කරන්න පුළුවන්. ඒ නූතන පරිගණක පරම්පරාව නැතුව ඉතින් අතීතයේ පරිගණක පරම්පරාව හතරකට බෙදන්න පුළුවන් කියලා බලුංග විශේෂ නිර්දේශන තියෙනවා. මොකද මේ විශේෂ පළවෙනි පරම්පරාව, දෙවන පරම්පරාව, තුන්වෙනි පරම්පරාව සහ හතරවෙනි පරම්පරාව කියලා. පළවෙනි පරම්පරාවදී මොකද උනේ? right. පළවෙනි පරම්පරාවේදී භාවිත කරනවා vacuum tube. මෙතන කියන මේ vacuum නල කියලා vacuum නලයක්. ඒතර මේ vacuum නලයක් කියලා කියන්නේ මෙයා තමයි පරිගණකයේ ප්‍රධාන වශයෙන්ම මේ සැකසුම් ක්‍රියාවලියට මේ ප්‍රොසෙස් එකට අවශ්‍ය කරන පරිපථ නිර්මාණය කිරීම සඳහා භාවිත කරේ. ඒතර සාමාන්‍යයෙන් ඒ කාලේ කියන්නේ පළවෙනි පරම්පරාවේ පරිගණකයක් ගත්තොත් සාමාන්‍යයෙන් අපේ නිදන කාමරයක් වගේ ප්‍රමාණයක් සාමාන්‍යයෙන් වර්ග 100ක් 200ක් විතර වගේ ඉඩ ප්‍රමාණයක් ඕනේ මේ එක පරිගණකයක් ඉස්පතුන් ප්‍රමාණයෙන් විශාලයි. ඒ වගේම මේකට නිෂ්පාදනය කරන සඳහා ටිකක් අධික පිරිවැයක් නැත්නම් ටිකක් ලොකු මුදලක් වැය. ඒ වගේම අධික තාපයක් එනවා, විදුලි පරිභෝජනය වැඩි. ඒ වගේ අවශ්‍යකම් තියෙනවා. ඒතර ඒ කාලේ නැත්නම් පළවෙනි පරම්පරාවේදී භාවිත කරපු ප්‍රධානම මේ මතකය නැත්නම් මේ දත්ත ගබඩා කරගන්න පාවිච්චි කරේ මෙන්න මේ මැග්නටික් ඩ්‍රම් කියලා අපි හඳුන්වන ඉස්සරහදී පෙන්වන්න මේ රූප මැග්නටික් ඩ්‍රම්ස් කියලා අපි හඳුන්වනවා. ඊළඟට මේක වේගය අපි මන්නේ වේගය මොකක් පරිගණකේ මධ්‍යම සැකසුම් මේකට වේගයක් තියෙනවා. මේ නූතනයේ ගිගාහර්ට්ස් වලින් හඳුන්වනවා. නමුත් ඉස්සර මේ වේගය මිලි තත්පර වලින් තමයි මයි. ඒතර පළවෙනි පරම්පරාවේ පරිගණක ප්‍රධාන ලක්ෂණය තමයි vacuum tube පාවිච්චි කළා, මතකයේ සදා මැග්නටික් ඩ්‍රම්ස් පාවිච්චි කරා. ඒ වගේම මේක ප්‍රමාණයෙන් විශාලයි. විශාල විදුලියක් වෙනවා, විශාල තාව ප්‍රමාණයක් උදාහරණයක් නිෂ්පාදනය සඳහා අධික මිලක් වැය. ඒතර ඒ කාලේ පරිගණකය කියන්නේ අද වගේ සුළු උපකරණයක් නෙවෙයි. right? ඒ කාලේ ප්‍රධාන පරමාර්ථය උනේත් මෙන්න මේ ගණනය කිරීම සහ සංකීර්ණ සහ මේ ගණනය කිරීම සඳහා තමයි මේ උපකරණ නිෂ්පාදනය කරන්න යද්දි මේකේ පළවෙනි අවස්ථාව වුණා. මම උදාහරණයක් තමයි මේ යුනියක් සහ ඉනික් කියලා පරිගණක දෙක ප්‍රධාන වශයෙන් මේකට පේන්නේ ඔන්න ඔය පළවෙනි පරම්පරාවට නිෂ්පාදනය කරපු මෙන්න මේ පරිගණක දෙක. මේකේ තියෙනවා තව මේ මැග්නටික් ඩ්‍රම් එක. මේ ඩ්‍රම් එක තමයි අපේ ප්‍රධාන මේ මතකය නැත්නම් දත්ත කබඩා කරගෙන පාවිච්චි කරන ප්‍රධාන උපාංගය විදිහට අපි භාවිත කරලා තියෙනවා. right. අපි යන් දෙවෙනි පරම්පරාවට. දෙවෙනි පරම්පරාවේ වෙන්නේ මොකක්ද කරන්නේ? අර vacuum tube පාවිච්චි කරලා හදපු පරිගණක මේ පරිපථය වෙනුවට භාවිත කරනවා මොනවද? ට්‍රාන්සිස්ටර් එක. ඒතර ට්‍රාන්සිස්ටරය පාවිච්චි කරලා පරිගණක නිපදවනකොට අර ඉස්සර ලොකු කාමරයක ලොකු ඉඩකින් තිබුණු පරිගණකයේ වෙනුවට ටිකක් විතර ගොඩක් නෙමෙයි ටිකක් විතර ප්‍රමාණය කුඩාවට පරිගණක නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ කාලේ ප්‍රධාන ඉන්පුට් ඩිවයිස් එකක් විදිහට මේ පන්ච් කාඩ් එක එහෙම නැත්නම් කාඩ් එකක් ප්‍රධාන ඩිවයිස් එකක් ලෙස මේ මුද්‍රකයන්ටත් භාවිත කරලා තියෙනවා. එතකොට ඒ වගේම තමයි ඉඩ පුරා වුණා පරිගණකයක් අරට වැඩි වේගවත් වුණා. ඒ වගේම වැය වෙන විදුලිය රයිට් ඔය වගේ කාරණා මේ පරම්පරාවෙන් ඉඳලා දෙවෙනි පරම්පරාවට වෙනකොට දක්වන ලැබුණු ප්‍රධාන ලක්ෂණ. ඒතර අපි දෙවෙනි පරම්පරාවේදී භාවිත කරපු ප්‍රධානම උපාංගය තමයි මේ ට්‍රාන්සිස්ටර් කියන උපකරණය. තුන්වෙනි පරම්පරාව මේ ට්‍රාන්සිස්ටර් කියලා කියන්නේ චූටි ඉතින් එකක් මේක පාද තුනක් සහිතයි බේස් එමිටර් කලෙක්ටර් කියලා ඔකෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. right අපි යමු තුන්වෙනි පරම්පරාවට. තුන්වෙනි පරම්පරාවේදී මේක අපි මේ අර ට්‍රාන්සිස්ටරයේ කලින් වැකුම් ටියුබ් එක භාවිත කළ නිර්මාණය කරපු පරිපථ වෙනුවට දැන්
IC එහෙම නැත්නම් integrated circuit අපි කියන නැත්නම් අනුකූලිත පරිපද නිර්මාණය කරනවා. මේක වැදගත් අවස්ථාවක්. මේදී මොකද වෙන්නේ? අර පරිගණකයේ ප්‍රමාණය දැන් තවත් ප්‍රමාණාත්මකව පුංචි වෙනවා. නේද? මේ පරිගණක මොකද වෙන්නේ? පරිගණක වඩාත් වේගවත් ඒ වගේම කාර්යක්ෂමතාවයෙන් කියලා. මේක වේගෙම යන්නේ නැනෝ තත්පර වලින්. කියන්නේ මෙත් වේගය කියලා දැස් කරන පරිගණකයේ දත්තය සකස් කරලා අපිට තොරතුරු බවට පත් කිරීමට ගතවන එක විනාඩි කොච්චර ප්‍රමාණයක් කරන්න පුළුවන්ද කියලා වේගය තමයි මේ අපි දෙන්නේ සකස්. මේකදී තුන්වෙනි පරම්පරාවේදී අපේ input devices එහෙම නැත්නම් දත්ත ඇතුළත් කිරීම සඳහා ඔන්න අපි නූතන පාවිච්චි කරන කීබෝඩ් එක, mouse එක වගේ උපකරණ භාවිතයට ගත්ත මේ තුන්වෙනි පරම්පරාවේදී output devices ලෙස අපි දැන් වර්තමානයේ පාවිච්චි කරන මොනිටරයේ ආරම්භයක් වුණොයි තුන්වෙනි පරම්පරාවේ තමයි සිදු වුනේ. ඊළඟ තමයි පරිගණකයේ ඇසුරීම සඳහා මේ මෙහෙයුම් පද්ධතිය නැත්නම් මේ operating system කියන එක හඳුන්වා දුන්නේ මෙන්න මේ තුන්වෙනි පරම්පරාවේදී. තුන්වෙනි පරම්පරාවේදී වැදගත් සිදුවීම් ගොඩක් වෙනවා. ट्रांसिस्टरය වෙනුවට IC එකක් නැත්නම් ඉන්ඩිකේටර් සර්විස් එකක් දෙනවා. අපේ input devices වල keyboard mouse පාවිච්චි කරනවා. ඊට output devices වලට monitor එනවා. ඊළඟට මේල් පරිපූර්ණ දෙනවා. right? ඒ වගේ ලොකු වෙනස්කම් කීපයක් මෙන්න මේ තුන්වෙනි පරම්පරාවේ පරිගණකවලදී සිදු වෙනවා. හතරවෙනි පරම්පරාව. නැත්නම් හතරවෙනි පරම්පරාවේදී ඔන්න වැදගත්ම සිදුවීම. මොකද්ද? මයික්‍රෝප්‍රොසෙසර්. අපි මේ නූතනයේ පාවිච්චි කරන මයික්‍රොචිප් එක මෙතන මේ මයික්‍රෝප්‍රොසෙසරය හඳුන්වා දෙන්නේ මෙන්න මේ සෙව්වෙනි පරම්පරාවේ. මේකෙදි පරිගණකය සාමාන්‍ය අතේ ගෙනියන්න පුළුවන් ප්‍රමාණය දක්වා මේ කුඩා කරගන්න පුළුවන් වෙන පරිගණකෙ මෙන්න මේ මයික්‍රෝප්‍රොසෙසර් එක තමයි මයික්‍රොචිප් එක නිසා. හරි. මේකෙදි වේගය පිකෝ තත්පරවලින් නැත්නම් අපි කියනවා මිලියන් of instruction per second. තත්පරයට මිලියනකට දත්ත ප්‍රමාණයක් එයා instruction execute ක්‍රියාව වේදවන්නේ. يعني අපි තත්පරයට instruction මිලියනයක් දුන්නොත් තත්පරයක දුතියව execute කළ කියන්නේ අවශ්‍ය කාර්ය සැකසීම කරලා අපිට එළියට ලබා දෙනවා. ඊට 1981 දී IBM සමාගමත් 1984 දී අපේ සමාගමත් මේ අපේ ගෙවල් වල පාවිච්චි කරන මේ ඩෙස්ක්ටොප් එක තමයි පුද්ගල පරිගණක හඳුන්වලා දෙනවා. ඒක පුද්ගල පරිගණක අපි කියනවා personal computers කියලා. OI ආරම්භය වෙන්නේ මේ මෙන්න මේ සෙව්වෙනි පරම්පරාවේදී. right. ඒක අපි ඉගෙන ගත්තා පරිගණක පරම්පරා හතර බෙදෙනවා. ඒක බෙදන්නේ කොහොමද? මෙන්න මේ තාක්ෂණීය වෙච්ච වෙනස්කමත් එක්ක. තාක්ෂණය එක්ක කොහොමද නූතන පරිගණකයේ දක්වා මේ පරිගණකයේ විකාශනීය වුණේ කොහොමද කියලා. එතකොට අපි දැනගන්න ඕනේ එක් පරම්පරාවේදී කොහොමද මොනවද වෙච්ච වෙනස්කම් සහ මොනවද මේ පරිගණකයේ අලුතෙන් වෙච්ච එකතුනේ මොනවද සහ වෙච්ච වෙනස්කම් වෙච්ච වැඩි දියුණු වීම පිළිබඳව අවබෝධයක් අපිට තියෙනවා. මෙතන අපි කතා කරපු පරිගණකයේ වේගය එක් පරම්පරාවේදී පරිගණකයේ වේගයමයින් පාවිච්චි කරපු මින් පිළිබඳව පොඩි සංසන්දනාත්මක අගීමක් කරලා තියෙනවා. හරි. දැන් මේ තත්පර මයික්‍රෝ තත්පර, නෙනෝ තත්පර සහ පිකෝ තත්පර අපි පරම්පරාවෙන් ඉඳලා සෙව්වෙනි පරම්පරාව දක්වා මේ පරිගණකයේ වේගයමයින් තමයි වෙන්නේ ඒකද භාවිත කරන්නේ. අපි නූතනයේදී පරිගණකයේ තමයි ඒකකය අපි මේ තියෙන මේ ක්ලොක් ස්පීඩ් එකක්. එහෙම නැත්නම් මේ ස්පන්දක වේගයක් කියලා කතා කරනවා. ස්පන්දක වේගයක් කියලා කියන්නේ පරිගණකයේ මොකද මධ්‍යම සැකසුම් ඒකකයේ තත්පරයක් තුලදී ක්‍රියාත්මක කරන ලබන උපදේශ ප්‍රමාණයමයින් තියෙන පොඩි මිම්මක් වචනයක්. කියන්නේ ක්ලොක් ස්පීඩ් එක නැත්නම් ස්පන්දක වේගය කියලා කියන්නේ තත්පරයක් තුලදී ක්‍රියාත්මක කරන ලබන උපදේශ නැත්නම් ඉන්ස්ට්‍රක්ෂන් ප්‍රමාණය. අපි මෙන්න මේක භාවිත කරන ඒකකය
ස්පන්දක වේගයෙන් කොච්චර ප්‍රමාණයක් තත්පරයකට ඉන්ස්ට්‍රක්ෂන් එක එක්සිකියුට් කරනවා. අපි අන්න එකට දෙන වචනය හර්ට්ස් කියලා. ඔන්නේ හර්ට්ස් වල තමයි නූතන භාගය කරන මෙන්න මේ ගිගා හර්ට්ස් කියන එකක නිර්මාණය වෙලා තියෙනවා. නූතන පරිගණක වල අපි එක්ක මෙගා හර්ට්ස් කියයි එහෙම නැත්නම් ගිගා හර්ට්ස් කියලා කියයි. ඔන්න ඔය හර්ට්ස් වල අපි කිලෝ හර්ට්ස් එකක් අපි කියනවා හර්ට්ස් 1000ක් ලෙසත් මෙගා හර්ට්ස් එකක් ගිගා හර්ට්ස් ලක්ෂයක් ඔය විදිහට එනට ගිගා හර්ට්ස් මිලියන 1000ක් අපි ගිගා හර්ට්ස් එකක් ලෙස 1 මිලියන් 1 බිලියන් අපි කියනවා ගිගා හර්ට්ස් එකක් ලෙස හරි දක්වලා තියෙනවා. නේද? මේවා කටපාඩමේ තියෙනවා. නමුත් අපි අවබෝධයක් තියෙනවා මොකද්ද මේ මධ්‍යම සැකසුම්නිකගේ ස්පන්දක වේගය කියන්නේ මෙන්න මේ ස්පන්දක වේගය සහ ඒ වේගෙ මයින් පාස් කරපු ඒකකය තමයි හර්ට්ස් කියලා කියන්නේ. ඒ හර්ට්ස් වලින් නිර්මාණය කළ තියෙන මෙන්න මේ කිලෝ හර්ට්ස් මෙගා හර්ට්ස් සහ ගිගා හර්ට්ස් කියලා පාවිච්චි කරන නූතන පාවිච්චි කරන ඒක තුන ගැන අපි යම්සි අවබෝධයක් තියෙනවා. right. එතනින් පොඩ්ඩක් ගියාට පස්සේ මේක ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශන තියෙන්නේ මේ පළවෙනි පරම්පරා 4 ගැන විතරයි. නමුත් එතනින් යනකොට මේ නූතන පරිගණකයේ මේ අද වර්තමාන වෙනකොට තියෙන පරිගණක පරම්පරාව ගැන පොඩි අඳුරීමක් කරන්න. අන්න මේ නූතන පරිගණක නැත්නම් මේ වර්තමාන වෙනකොට මේ පරිගණක පරම්පරාව අපි කියන මේ කෘත්‍රිම බුද්ධිය එහෙම නැත්නම් මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නැත්නම් මේ හිතලා වැඩ කරන්න පුළුවන් දේ පරිගණක පද්ධතිය නිර්මාණය කරලා සාමාන්‍ය පරිගණකය කියන්නේ පරිගණකයට අපි උපදෙස් දෙන්න ඕනේ. මෙන්න මේ දෙන උපදෙස් අනුව තමයි පරිගණක ක්‍රියා කරන්නේ. ඒකට අපි දන්නවා පරිගණකයේ අපි input devices වල අපි දත් ඇතුල් කරනවා. මෙන්න මේ ඇතුල් කරන දත් CPU එකට මේ මධ්‍යම සැකසුම් එකකින් මගින් සකස් කරලා අපිට අවශ්‍ය කරන තොරතුරු දෙනවා. ඒතර අන්නන්ට ඒ සකස් කරන්නේ කොහොමද කියලා කියන එක තමයි අපි මෙන්න මේ අපි ප්‍රෝග්‍රෑම් කරනවා කියලා කියන්නේ. ඒකට ඒ කියන්නේ අපි හරියට කියන්න ඕනේ අවශ්‍ය කාර්ය කරන විදිහ නැත්නම් සකස් කරද්දී සකස් කරන්නේ කොහොමද කියලා. ඒතර ඔන්නෝක ඉතින් එයා වැඩ කරන්නේ අර අපි කියන ඒ ඉන්ස්ට්‍රක්ෂන් එකේ ඒ උපදේශ මාලාව අනුව. නමුත් එතනින් එයාට ගිහිල්ලා එයාට අපි දෙන උපදේශ මාලාව පිටතට යම්කිසි දෙයක් හිතලා වැඩ කරන්න පුළුවන් මට්ටමේ පරිගණක විශේෂම රොබෝ වරු නිර්මාණය කළ දෙන්නේ ඔන්න ඔය විදිහට. ඊට වර්තමානයේ භාවිත කරන මේ ඩෙස්ක්ටොප්, ලැප්ටොප්, නෝට්බුක්, පාන්ටොප් ඔය වගේ සියලුම මේ පරිගණක තියෙන්නේ මෙන්න මේ නූතන පරිගණක නැත්නම් මේ 4 වෙනි පරම්පරාවේ ඒදී තියෙන මේ නූතන පරිගණක පරම්පරාවට. right. ඒතර මොකද යගන්න මේ 7 වෙනි පරම්පරාවෙන් පස්සේ නූතන පරිගණක තමයි අද වර්තමානයේදී ප්‍රධාන වශයෙන් කෘත්‍රිම බුද්ධිය සහිත පරිගණක නිර්මාණය කරනවා. ඒ වගේම අපිට මේ පරිගණක විතර ප්‍රමාණාත්මක කුඩා අතේ අරගෙන පුළුවන් සාෆ්ට් දාගෙන යන ප්‍රමාණය පරිගණක නිර්මාණය වෙලා තියෙනවා. right. ට්‍රාන්සිස්ටර් මිලියන ප්‍රමාණයක් විතර යොදාගෙන මේ අනුකූලතාව අපි කියනවා මේ ultra large scale integration නැත්නම් ULI ULSI කියලා අඳුරන මේ පරිපදේ නැත්නම් මේ ඉදිරියට අනුකූලතාවයෙන් තමයි වර්තමානයේ පරිගණක වල භාවිත කරන්නේ. ඒක අපි ඔබට අවශ්‍ය වෙන්නේ අර පළවෙනි දින තුන්වෙනි සාදරේ පරම්පරාව තමයි. නමුත් අපි එතනින් යාට ගිහිලා වර්තමාන පරිගණක පරම්පරාව තනුක පරම්පරාව ගැන යම්කිසි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒකට AI ගැන පාස් කරපු අපේ අනුකූල පරිපතය සහ වර්තමාන නිෂ්පාදනය කරන මේ පරිගණක ලැප්ටොප්ස්, පාම්ටොප්ස්, දැන් නෝට්බුක් ඔය ගැන අවබෝධයක් තියෙනවා. දැන් මේ ප්‍රධාන පරිගණක පරම්පරා හතර දින මේ සංසන්දනාත්මක ඇගීමක් කරලා තියෙනවා. බලමු පොඩ්ඩක් ඒක මේකේ පළවෙනි පරම්පරාව ඉදිරි භාවිත වන තාක්ෂණය පිරිවැය සහ
ඒකේ තියෙන විශාලත්වය. ඒතර පළවෙනි පරම්පරාවේදී භාවිතා කරලා තියෙන්නේ මොකද? රික්ත කනාලේ නැත්නම් වැකුම් ටියුබ්ස්. මේක ඊටමත් ඉහළ මිදුලක් නැත්නම් ඊටමත් ඉහළ පිරිවැයක් වුණා කියන්නේ මිලාදිකයි සහ ඊටමත් විශාල ප්‍රමාණයකින් යුක්තයි. දෙවෙනි පරම්පරාවේදී ट्रांसिस्टर එහෙම නැත්නම් මේ ट्रांसिस्टर එක මේක ඒ කාලෙත් පිරිවැය විශාලයි. ඒක විතරද පළවෙනි පරම්පරාවට වඩා අඩු පිරිවැයක් තමයි දෙවෙනි පරම්පරාවේ ලැබුණේ. ප්‍රමාණය පළවෙනි පරම්පරාවත් එක්ක සංසන්දනය කරද්දී පරම්පරාවට වඩා අඩු නැත්නම් ප්‍රමාණාත්මකව ගොඩක් පුංචි වුණා. තුන්වෙනි පරම්පරාවේදී අපි IC නැත්නම් අනුකූලිත පරිපත නිර්මාණය කරා. දැන් වුණ පිරිවැය තව ටිකක් අඩු වුණා. ප්‍රමාණයක් තුන්වෙනි පරම්පරාවේදී දෙවෙනි පරම්පරාව සහ පළවෙනි පරම්පරාවට වඩා ප්‍රමාණය කුඩා වුණා. හතරවෙනි පරම්පරාව නැත්නම් සිව්වන පරම්පරාවේදී අපි භාවිත කරන මෙන්න මයික්‍රෝ ප්‍රොසෙසර් එක නැත්නම් මයික්‍රෝ චිප් එක. දැන් මේකේ ප්‍රමාණය කුඩායි පරිගණකයේ සහ ඒකේ නිෂ්පාදනය සඳහා මිල ගොඩක් අඩු වුණා. අතර වර්තමානයේ ගොඩක් අඩු මුලකට තමයි මේ පරිගණක මිල ගන්න පුළුවන්. ඉස්සර ගියොත් එම විශාල පරිගණකයක් කියලා කියන බොහොම මේ මිල අධික සුපෝභෝගී භාණ්ඩයක් තමයි තිබුණේ. right. මේ තියෙන්නේ පොඩි වැදගත් දේවල් ටිකක් මේ එක් පරම්පරාවේදී කොහොමද මේ පරිගණකයේ මේ විකාශනයත් එක්ක වෙච්ච සොයා ගැනීම අපි ප්‍රධාන වශයෙන් ඉබ්බ. ඒතර පළවෙනි පරම්පරාවේදී නිර්මාණය කරපු මේ රික්ත කනල් එහෙම නැත්නම් මේ වැක්කියුම් ටියුබ්ස් කවුද 1906 දී ලීද ෆොරස්ට් විසින් තමයි මේ වැක්කියුම් නලය නැත්නම් මේ වැක්කියුම් ටියුබ් කියන එකේ තාක්ෂණය හඳුන්වලා දුන්නේ. ඒතර 1906 දී විලියම් ෂොක්ලි සහ ජොන් බර්ඩන් විසින් මේ ට්‍රාන්සිස්ටර් එක හඳුන්වලා දෙනවා. 1957 දී ජැක් කිල්බ්ලි සහ රොබර්ට් නොයිස් විසින් අනුකූල කරන දෙන්න IC හඳුන්වලා දෙන්න ලැබෙනවා. 1971 දී ඉන්ටෙල් සමාගම 40.04 නැත්නම් අපි කියනවා 4004 කියන නමින් ප්‍රථම මයික්‍රෝප්‍රොසෙසර් හඳුන්වලා දෙනවා. ඔය කිව්වේ ඔන්න පරිගණක ඉතිහාසයත් එක්ක බැඳිච්ච අර පරම්පරාවේ වෙච්ච ප්‍රධාන වෙනස්කම් මේ ඉලෙක්ට්‍රොනික වශයෙන් වෙච්ච වෙනස්කමේදී ඒ අවදී වෙච්ච වෙනස්කම් වලට දායක වුණේ කවුද කියලා තමයි අපි දැනගන්න. right. එතකොට ඔයගලන්ගේ පළවෙනි එකකේ තම අපි ප්‍රධාන වශයෙන් ආවරණය කරන් තියෙන්නේ ඔක මොනවද? පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාව, තුන්වෙනි පරම්පරාව සහ හතරවෙනි පරම්පරාව කියන්නේ මොනවද? මේ විදිහට වෙනස්කම් මොනවද? මේ විදිහට අද නිර්මාණය කරපු ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් එකෙන් ඉලෙක්ට්‍රොනික මෙවලම් මොනවද කියලා දැනගන්න ඕනේ. ඒ වගේම මධ්‍යම සැකසුම් එකක කියන්නේ මොකද්ද? මධ්‍යම සැකසුමේ කාර්ය සහ මධ්‍යම සැකසුම් එකේ සකස් වෙලා තියෙන මොන වගේ උපාංග වලින් එකතුවද? අනේ එක් කොටස් වල කරන කාර්යයන් අපි ගැන අවබෝධයක් තියෙනවා. අවසාන වශයෙන් මේ තියෙන්නේ විවිධ පරිගණක වල වර්ග කිරීමක් අපි ඉදි කරලා තියෙනවා. හරි. එතකොට අපි පරිගණක වල විශාලත්වය අනුව භාවිතා කරන තාක්ෂණය අනුව සහ භාවිතා කරන කාර්යය නැත්නම් පර්පස් එක අනුව පරිගණක වර්ග කිරීමක් කරලා තියෙනවා. ඒතර විශාලත්වය අපි සුපිරි පරිගණක, ප්‍රධාන රාමීය පරිගණක, මෙතන අපි කියන මේන් ෆ්‍රේම් කම්පියුටර්ස්, මධ්‍යම මිනි කම්පියුටර්ස් සහ මයික්‍රෝ කම්පියුටර්ස් කියලා පරිගණක වර්ග හතරක් ලැබෙනවා. එතකොට මේ අපි සාමාන්‍යයෙන් නූතන පාවිච්චි කරන මේ සියලුම පරිගණක වලට අයිති වෙන්නේ මෙන්න මේ මයික්‍රෝ නැත්නම් සුද්ධ පරිගණක කියලා. මොනවද තියෙන්නේ? PC, laptops, palm top, notebook, ඒ වගේම ස්මාර්ට් අපේ පාෂයෙන් ස්මාර්ට් දුරකථන, ටැබ්ලට් ආදී කියන්නේ මේ ඔක්කොම මයික්‍රෝ සුද්ධ පොඩි කියන දාලා තියෙනවා. හරි? ඒකට සුපිරි පරිගණක කියලා කියන්නේ මේන් ෆ්‍රේම් එක අපිට විතර දකින්න නැති සුලභ නැති පරිගණකයක්. right. ওই පරිගණක තමයි විශාලත්වය අනුව අප කරන
කියන්නේ පරිගණකීය වල තියෙන ප්‍රමාණයන් විශාලත්වය අනුව කරන වර්ග කිරීම. දෙන්න තමයි භාවිතා කරන තාක්ෂණ අනුව කරන වර්ග කිරීම. right. ඒතර පරිගණක නිර්මාණය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් මේ අපි ටෙක්නොලොජි එකේදී මේ ඇනලොග් කම්පියුටර්ස් සහ මේ ඩිජිටල් කම්පියුටර්ස් කියලා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඇනලොග් නැත්නම් ප්‍රතිසම පරිගණක. ඩිජිටල් එහෙම නැත්නම් සංඛ්‍යාංක පරිගණක කියලා කියනවා. ඒතර මේ ඇනලොග් පරිගණක වල කරන්නේ මේකද භාවිතා කරන්නේ මේ ඇනලොග් සිග්නල් එකක්. ඇනලොග් සිග්නල් එකක් මේ වගේ මේ සිග්නල් එක මොකද වෙන්නේ? මේ සිග්නල් එකේ වටිනාකම අගය කාලය සමග වේගයෙන් වෙනස් යනවා. හරි මෙන්න මේ වගේ සංඥා තමයි දැන් අපි මේ ඇනලොග් පරිගණක වලදී භාවිතා කරේ. ඒ වෙනුවට ඩිජිටල් පරිගණක නිර්මාණය කිරීමේදී මෙන්න මේ ඩිජිටල් සිග්නල් එක තමයි 1 සහ 0 කියන එක පාවිච්චි කරලා පරිගණක නිර්මාණය කරනවා. 1 සහ 0. මේවා එකට මේ 0 දෙකට. හරි මේක ගැන වැඩි අධ්‍යයනයක් ඉදිරියට කරන්න පුළුවන්. ඔය දැනගන්න ඕනේ පරිගණක නිර්මාණය කිරීමේදී තාක්ෂණ ප්‍රදාන කොටස් දෙකක් තිබෙන්න තමයි ඇනලොග් සහ ඩිජිටල් කියලා. ඇනලොග් වලදී මේ ඇනලොග් සිග්නල් ඩිජිටල් පරිගණක වලදී ඩිජිටල් සිග්නල් භාවිත කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ කොටස් දෙකම කියන මේ හයිබ්‍රිඩ් එකක් නැත්නම් මේ මිශ්‍ර කරලා ඇනලොග් සිග්නල් සහ ඩිජිටල් සිග්නල් දෙකම මිශ්‍ර කරලා නිර්මාණය කරන පරිගණක තියෙනවා. දැන් භාවිත කරන අරමුණ නැත්නම් පර්පස් එක අනුව. ඒ තමයි සාමාන්‍ය අපි සාමාන්‍ය කටයුතු ජෙනරල් පර්පස් එදා කරන සාමාන්‍ය ප්‍රයෝජන විනත විශේෂිත කාර්ය සඳහා නිර්මාණය කරපු පරිගණක තියෙනවා. ATM මැෂින් එක වෙන්න පුළුවන්, කුත් වෛද්‍ය උපකරණ වෙන්න පුළුවන්. ඒකට ඒවා අපි සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී පාවිච්චි කරන්නේ විශේෂ කටයුතු දැනෙන්නේ කියනවා. ATM මැෂින් එක තමයි ටේලර් මැෂින් එක කියලා අපි කරන්නේ එකට මුදල් දාන්න ගන්න ඒ වගේ කටයුතු විතරයි. ඒ වගේම වෛද්‍ය උපකරණ තියෙනවා. ඒත් නොයි ECG මැෂින්, ස්කෑනර් මැෂින් ඕවා පාවිච්චි කරන්නේ ඒ නිශ්චිත කාර්යකට විතරයි. ඒතර අපි මෙන්න මේ පරිගණක වල කරපු මේ වර්ගීකරණය ගැන යම්කිසි අවබෝධයක් ඔයගොල්ලෝ තියෙනවා. right. පළවෙනි අවසානයේ අපි මේ දෙදින පොඩි අභ්‍යාසයක් මේ අභ්‍යාසයේ තියෙන්නේ ප්‍රශ්න පහක් තමයි මේ මධ්‍යම සැකසුම් ඒකකයේ ව්‍යුහාත්මක රූපයක් අපි දැක්කා. මධ්‍යම සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ALU, CU සහ රෙජිස්ටර් මේ කොටස් තුන කොහමද හැදිලා තියෙන්නේ කියලා ව්‍යුහාත්මක විදියට නේද පරිගණක පරම්පරා සහ ඒ පරම්පරාවල අපි නාමකරණයක් කරන්න ඕනේ. තුන්වෙනි එක තමයි තුන පරම්පරාවේ පරිගණක වල තියෙන ලාක්ෂණික ගුණාංග නේද ගටික වේගය මත පිනම කිව්වම ක්ලොක් ස්පීඩ් එකක් කියලා. මොකද මේ ක්ලොක් ස්පීඩ් එකක් කියලා කිව්වේ අවසාන වශයෙන් හතරෙන් පරම්පරාවේ පරිගණක වල ලැබෙන සුවිශේෂ ලක්ෂණ මොනවද කියලා. right නම් දුවපිටිය අපි කතා කරේ ඔයගොල්ලන්ගේ තියෙන පළවෙනි ඒකකේ කොටස් ටික. ඒතර මේකදී අපි විශේෂයෙන්ම මධ්‍යම සැකසුම් ඒකකය පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම මධ්‍යම සැකසුම් ඒකකය අඩංගු කොටස් ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. අවසාන වශයෙන් පරිගණක වල ඉතිහාසය දා පරිගණක වල මේ පරම්පරාව ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. අපි නම් අනිත් දවසේ අපේ දෙවෙනි එකකේ නැත්නම් ඊළඟ එකත් එක්ක සම්බන්ධ